21 වෙනි සැරේත් වැඩ කරයි. මොකද ඔබට දිනන්න තියෙන්නේ සමාජයක් වෙනුවෙන් කරන එක. තනියෙන් නම් මිනිහෙකුට මැරලා යන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි සමාජයක් වෙනුවෙන් මිනිහෙක් කැමැතිස්සෙම බලනවා මැරෙන්න කලින් තව පොඩි දෙයක් හරි සිද්ධ කරන්න ඕන. මම මේ දවස්වල කියවමින් ඉන්නවා තාම වටින පොතක් මහාචාර්ය රැන්ඩි පොෂ් කියන මහාචාර්යවරයාගේ The Last Lecture කියන එක. අවසාන දේශනය. එයා තාම ශ්‍රේෂ්ඨ මිනිසෙක් මහාචාර්යවරයෙක්. එයාගේ අග්න්‍යාසයේ පිළිකාවක් හැදිලා ඒකෙන් එයා මැරෙන්න කලින් එයා කරන දේශනේ. ඒක ඇතුලේ පේනවා එයා මැරෙන්න කලින් එයාට මිනිසෙක් විදියට තව මිනිස්සු වෙනුවෙන් දේවල් කරලා තියන්න පුළුවන් උපරිම දේ කරන්න එයා දරන උත්සාහය. එයා මේ ගිහිලා එක්සත් ජනපදයේ ජීවත් වෙච්ච තැනත් මම ඔබට කියන්නේ මිනිස්සුන්ට ඒ වගේ පොදු අරමුණු, නිරාමිස අරමුණු තියෙනනම් මිනිස්සු මරණාසන්නයේත් ඒවට වැඩ කරයි. අපේ පැරණි බෞද්ධයාගේ ඔළුවේ තිබුණේ ඒ වගේ සංකල්ප. පැරණි බෞද්ධයෝගේ ඔළුවේ තිබුණේ ඒවා ළමයි හදද්දි පවා තිබුණේ ඒවා. කවදාකවත් මං හිතන්නේ 1940ට කලින් නෑ සමා වෙන්න මේ 60ට කලින් කසාද බඳපු මිනිස්සුන්ගේ ඔළුවේ වැඩ කළා කියලා ළමයි රට යවලා තමනුත් ඒ මාර්ගෙන් රට යන්නේවා. ඒවා ඔළුවේ වැඩ කළා කියලා මං හිතන්නේ. හැබැයි දැන් වැඩ කරනවා. දැන් දන්නවා මේ මොකද අපිට දැනුම ඇවිල්ලා ඉවරයි ඒක සම්බන්ධව. ඒ සම්බන්ධව දැනුම සහ ඒවට තියෙන මේ වාණිජ්‍ය වටිනකම් අපිට ඔළුවට ඇවිල්ලා ඉවරයි. ඒ නිසා අපි දැන් දන්නවා කොහොම හරි ළමෙක් ඕස්ට්‍රේලියාවට දාගත්තොත් අපිටත් ඒගොල්ලොන්ගේ ළමයි බලන්න හරි කියලා යන්න පුළුවන්. ඒ වගේ අතිශය මේ පටු ඒවා දැන් උගන්වද්දි ඔළුවට එනවා මේ අධ්‍යාපනයේ තියෙන තරංගයක. මතක තියාගන්න අධ්‍යාපනයේදී අරමුණ වෙලා තියෙන්නේ ළමයාට හොඳට ඉගැන්වීම නම් මෙච්චර තරංගයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ඒක මතු පිටට ඊටාම ලස්සනට පෙනෙමින් තිබුණත් ළමයින්ට හොඳට උගන්වන්න ඕනේ කියන එක. මතු පිටට ඊටාම ලස්සනට පෙනෙමින් තිබුණත් යටින් ඊටාම අවලස්සනට ගමන් කරන එක තමයි මේගොල්ලෝ උඩට ගෙනිච්චොත් අපිට තනියෙන් යන්න බැරි ඒවා මේගොල්ලෝ හරහා යන්න පුළුවන් කියන්නේ. ආත්මාර්ථයන් අධ්‍යාපනයේට රිංගනකොට තමයි අධ්‍යාපනයේ තරඟයක් එන්නේ. ළමයි අතර තරඟ තියෙන එකයි. ඒක දෙමව්පියන්ගේ ප්‍රශ්නයක් ඒක. පැරණි මිනිස්සු හිතුවේ මේගොල්ලෝ රටට ලෝකෙට වැඩක් ඇති මිනිස්සු වුණොත් හරිය. ඒ ඇති. නේද? අපේ ළමයි කාටවත් හිංසාවක් කරන්නේ නැති මේ රටට සෙතක් කරන මිනිස්සු කරන්න ඕනේ. ඒක තමයි අපේ බලාපොරොත්තුව කියලා තමයි පැරණි මිනිස්සු කියන්නේ. දිසාපතිතුමෙක් වෙලා පුතා ගෙදර එනකොට පැරණි අම්මලා කලේ ඒගොල්ලෝ ඔයාට කීයක් පඩි හම්බෙනවද කියලා අහන්න ගියේ නැහැ. ඒගොල්ලෝ කලේ යා ආසම කැම ටික සූදානම් කරා. සමහර විට කීයක් හරි අතමිට මොලවන්න හැදුවත් නෑ දිසාපති පුතාගේ ජිප් එක පිරෙන්න ඒගොල්ලෝ ගෙදර හදන ඒවා දානවා අර දෙනවට වඩා. වත් එළවලු ටිකද හාල් ටිකද ඔක්කොම පුතාට යන තැනකට ගෙනියන්න ඒගොල්ලෝ දෙනවා. ඒගොල්ලෝ ළමයින්ගෙන් මුකුත් හිතුවේ නැහැ. ඒ හින්දා තමයි අඛණ්ඩව කැප වෙන්න පුළුවන්. දෙමව්පියෙකුට දරුවෙක් වෙනුවෙන් අඛණ්ඩව කැප වෙන්න ඕනි නම් ඒ දරුවා ජීවිතේ යන්න පුළුවන් භෞතික හෝ ආධ්‍යාත්මික උඩටම දෙමව්පියන්ට ඒ දරුවෝ මාර්ගෙන් බලාපොරොත්තු නැති වෙනවා. බලාපොරොත්තු කියන්නේ පුද්ගලික ආත්මාර්ථයක්. ආමිෂයන් ඔළුවේ වැඩ නොකරන්න ඕන. ඒ කියන්නේ මෙත්තා නේද? මෙත්තා දරුවන්ගේ සුවය වෙනුවෙන් උපරිම දේ කරනවා ඒත් මුකුත් බලාපොරොත්තු නැහැ. දරුවන්ගේ යහපත වෙනුවෙන් උපරිම ක්‍රියාකාරකම් කරනවා කරුණාව ඒත් මුකුත් අපේක්ෂා නොකර. අද මෙත්තා සහ කරුණා පැත්තකට ගිහිල්ලා
ආදරය කියන එක තමයි මතුවෙන්නේ. ආදරය මතුවෙන්නේ. ආදරය හැමතිස්සෙම අපේක්ෂා සහගතයි. ආදරය නිරාමිස නැහැ. අපි කිව්වට ආදරයේදී අනිත් එක්කෙනා වෙනුවෙන් කැප වෙනවා කියලා නෑ. ආදරයේදී හැමතිස්සෙම කැප වෙන්නේ මං හිතන්නේ තමන් වෙනුවෙන්. මෙත්තා කරුණා කියන චෛතසික දෙමව්පියෝ ගාව තිබෙනවා නම් මං හිතනවා දරුවෝ වෙනුවෙන් නිරාමිසව අඛණ්ඩව දේවල් කරන්න පුළුවන් දෙමව්පියන්. අනිත් එක තමයි ඔබගේ මේ නිවන් දැකීමට අදාළ ඔබගේ අරමුණ. කියන්නේ ඔබ නිවන් දකින්න ඕනි. මම නිවන් දකින්න ඕනි. මම නිවන් දැක්කොත් තමයි මට මීටත් වඩා නිවැරදි දේශන කරන්න පුළුවන්. ඒ කියන්නේ මම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තොත් තමයි මට මීටත් වඩා නිවැරදි දේශන ඔබට කරන්න පුළුවන්. ඒකට තමයි මම නිවන් දකින්න ඕනේ. ඔබට නිවැරදිවම මඟ පෙන්වන්න නම් මම නිවැරදිම අවබෝධය ලබාගෙන ඉන්නවා. මට නිවැරදි අවබෝධය ලබා ගන්න මම දරන වීරිය ඇතුලේ හැම තිස්සෙම මගේ ගාව තියෙන්න ඕනි. මිනිස්සු තාම නිවැරදි පාරේ නෙමෙයි ඉන්නේ. මිනිසුන්ට නිවැරදි පාර පෙන්වන්න නම් මම නිවැරදි වෙන්න ඕනේ. මට තව තේරුම් ගන්න තියෙනවා දේවල්. ඒ කියන්නේ ඔබ හරි මම හරි නිවන් දකින්න හිතන එකේ අරමුණ වෙන්න ඕනි. ගෙවල් වල ප්‍රශ්න වලින් නිදහස් වෙන්න නෙමෙයි. තේන. ඒවා නෙමෙයි. එතකොට අපි කරන්නේ අතිශය ආත්මාර්ථකාමීව පලා යෑමක්. ප්‍රශ්නය මගහැරීමක් අපි කරන්නේ. ඒකට නිවන පාවිච්චි කරන්න බෑ. ලෝකේ නිවන් දැකපු උත්තමයෝ ඔක්කොම අරමුණ උනේ අනිත් අය අවබෝධය කරා පමුණුවන එක. දැන් බුදුරජාණන් වහන්සේට අවශ්‍ය වුණේ රහතන් වහන්සේ කෙනෙක් වුණොත් සීමා සහිත ප්‍රමාණයකටයි අවබෝධ කරවන්න පුළුවන්. බුදුවරයෙක් වුණොත් අසීමාන්තික ප්‍රමාණයකට අවබෝධ කරවන්න පුළුවන්. දීපංකර බුදුරජාණන් වහන්සේ ගාවදී සුමේද තාපසතුමාට අවස්ථාව තිබුණා බණ අහලා රහත් වෙන්න. ඒක අතහැරියා. ඒක අතහැරලා අදිෂ්ඨාන කළේ බුද්ධෝහං බෝධ ඉස්සාමි මම බුදු වෙනවා. මොකටද? මුත්තෝහං මෝචයේ පරේ මං අනිත් අය නිදහස් කරගන්න. කියන්නේ රහතන් වහන්සේ කෙනෙකුට වඩා බුදුවරයෙකුට මඟ පෙන්වලා නිවැරදි කරගන්න පුළුවන් ප්‍රමාණය වැඩි. ඒකයි මං හිතන්නේ ලංකාවේ පහළ වෙච්ච බොහෝ උතුම් හාමුදුරුවරු ඔක්කොම අන්තිමට ප්‍රාර්ථනා කළේ බුදු බව. නේද? අපි ඔබතුමන්ලාගේ කාලේ ඊටාම මේ ප්‍රචලිත වෙච්ච මහතෙරවරු බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ, මඩිහේ පඤ්ඤාසිය මහානායක හාමුදුරුවෝ, රේරුකානේ චන්දවිමල සාමීන්ද්‍රයාණන් වහන්සේ, පැලෑනේ නායක හාමුදුරුවෝ මේ හාමුදුරුවරු ඔක්කොම බුදු බව පතපු අය. නේද? ඒ ඇත්තෝ අන්තිමට කියනවා මම පාරමී පුරන්නේ බුදු වෙන්න කියලා. එතකොට ඒක ඇතුලේ අපිට පේන දේ මොකක්ද? ඇතුලේ අපිට පේන දේ තමයි කරුණාවෙන් මෛත්‍රියෙන් සමාජය වෙනුවෙන් කැපවෙච්ච හැම කෙනෙක්ම කල්පනා කරනවා මම නිවන් දකින්න ඕනි මගේ අවබෝධයෙන් වැඩි පිරිසක් අවබෝධය කරගෙන ඉලා. දැන් මේ කිසිම ආමුදුරු කෙනෙක් තනියම මේ පන්සලකට හෝ ආරණ්‍යයකට වෙලා හිටපු ආමුදුරු කෙනෙක් නෙමෙයි. මේ හැම ආමුදුරුවන් වහන්සේ නමක්ම අඩුම විශාල ශිෂ්‍ය පරම්පරාවක් හරි හදලා තියෙනවා. මඩේ පඤ්ඤාසී මහානායක හඳුරු ගත්තොත් මේ ශිෂ්‍යයෝ මං හිතන්නේ 100 ගාණක්. විහාරස්ථාන 100 ගාණක් ලංකාවෙත් ලෝකෙත් නේ. පැලෑනේ නායක හමුදුරුවෝ බිහි වුණේ නැත්තම් මගේ අදහස ලෝකේ ගොඩක් රටවල් වලට බුද්ධ ධර්මය තේරවාදය යන්නේ නැහැ. මගේ අදහස ඒකයි. මොකද මේ පහුගිය අවුරුදු 150ෙම
උන්වහන්සේලා දාපු අඩිතාලම තමයි තාම තියෙන්නේ. අපි අද කියන ගාථා ටික ළමයින්ට කියලා දෙන ලස්සන කවි ටික මේ ඔක්කොගෙම නිර්මාණ කරුවන් උනේ බුද්ධ ධර්ම පැත්තෙන් උන්වහන්සේලා. නාරද ස්වාමීන් වහන්සේලානේ. උත්තමයෝ අය. ඒගොල්ලෝ බුදු වෙන්න ඕනි කියලා හිතුවා. ඒ හාමුදුරුවරු එහෙම කල්පනා කළේ ඇයි? ඒ අරමුණ පරාර්ථකාමී වෙන තරමට ඒක දුර වුණත් ඒක ඊටාම දිගු කාලයක් ඒක කරන්න වුණත් ඒ වෙනුවෙන් පුහුණුව උන්වහන්සේලා කල්පනා කරන්න ඇති ස්ථිරවම මම එහෙම කරොත් තමයි වැඩි පිරිසක් දුකින් නිදහස් කරන්නේ. වැඩි පිරිසක් දුකින් නිදහස් කරනවා කියන අරමුණ ආවට පස්සේ ඒ වෙනුවෙන් පාරමී පුරන්න වෙන කල්පගාන ප්‍රශ්නයක් නෙවෙයි. පාරමී පුරන්න වෙන කල්පගාන ප්‍රශ්නයක් වෙන්නේ ආත්මාර්ථය ප්‍රබල වුණා. නිරාමිස බව වැඩි වෙන්න ආමිසය ගැන තියෙන උද්‍යෝගය අඩු වෙන්න මා ඔබට සිහිපත් කරනවා ඔබගේ වීරිය වැඩි වෙයි. ඉස්සර අම්මලා කවදාකවත් පැරණි ඈයෝ ළමයින් වෙනුවෙන් අප කැපවීම සම්බන්ධව කංකෙන්දිරි ගෑවේ නෑ ඇත්තට. අද ඊටාම නරක විදියට කංකෙන්දිරි ගාමින් තියනවා. ඒක ඊටාම නරක තත්ත්වයක්. කියන්නේ ආත්මාර්ථය අපිව ආක්‍රමණය කිරීමනේ. ඒක එහෙම තමයි. ආමුදුරන්වන්සලාගෙන් මම අහනවා මගේ හිතවත් ආමුදුරුන්ගෙන් ගෝලෙක් හදන්නේ නැද්ද කියලා. ඒ අයට බලාපොරොත්තුවක් නැහැ ගෝලෙක් හදන්න. කරදරයි කියනවා. ඇතැම් වෙලා. පහසුම වාක්‍ය විදියට ඇත්තන්ගෙන් ගොඩක් වෙලාවට පිට වෙන්නේ මේ කවුරුත් නැහැනේ හොයාගන්න කියන එක. මං හිතන්නේ අපිට ඕන නම් ඒක කරන්න පුළුවන්. මට දැන් අවුරුදු 33යි මං ගෝලයෝ 20ක් හදලා තියෙනවා. මං හිතන්නේ අපිට ඕනිකම විතරයි ඕන එකට. ඒකට අපි කැමතිද කියන එකයි ප්‍රශ්නේ. හැමතිස්සෙම ගෝලයෝ හැදීම කියන්නේ යම්කිසි ආකාරයකට පුද්ගලිකත්වය නැති කර ගැනීම. ඒක ලේසි වැඩන්නේ. අපිට අනිත් එක්කෙනාව බලන එක වදයක් කියලා හිතුනොත් එහෙම අපිට ඒව කරන්න උද්‍යෝගයක් නැහැ. අඩුම සතියකට සැරයක් එක ගෝලෙක් ඉස්පිරිතාලේ ඉතින් බලන්න ඕන. ලෙඩ වෙනවා. බැන ගන්නවා. රැව්වා කියනවා. ඇඟේ හැප්පුණා කියනවා. ප්‍රශ්න. ඒවා निराமிසව උහුලන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. මගේ අදහස මං ගෝලයෝ 100ක් හදනවා කියලා. මං ඒකට දැන් මගේ ඉන්න පිරිසට කාමර පිරෙල නිසා මම තව 80ක් ඉන්න පුළුවන් ගොඩනැගිල්ලක් හදනවා. මොකද මං ගෝලයෝ 100ක් හදනවා අපවත් වෙන කලින්. එතකොට හරි දවස යනවා දන්නේ නැහැ. මුකුත් අරමුණක් නැති අයට බලන්න දවසේ ඒගොල්ලෝ කාලකන්ණි කරන හැටි. ටෙලිෆෝන් වල ඉන්න පැය ගාන බලන්න. ටීවී දිහා ඔහේ බලන් ඉන්න හැටි බලන්න. නේද? උදේ ඇඳගත්තු මේ රාත්‍රී ඇඳපු ඇඳුම දවල් 10 11 වෙනකලුත් ඇඳගෙන ඉන්න හැටි බලන්න. නේද? මූණ හේදීමත් නෑමත් රෙදි හේදීමත් හවස 2 දක්වා කල් දාන හැටි බලන්න. ඇයි? එයාලට අරමුණ ඕනේ. වැඩ නැහැ කරන්නේ ඒකයි. තියෙන්නේ නිකන් ඉන්න විතරයි. වැඩ තියන අය 4ට 4:00 නැගිටලා ඒගොල්ලෝ වැඩ. රෑ 11 විතරනකන් අඛණ්ඩව වැඩ. අරමුණ පරාර්ථ වෙන තරමට මම ඔබට සහතික වෙනවා. ඔබේ වේගය පවතී. අරමුණ ආමිෂයෙන් තෘෂ්ණාවෙන් මමත්වයෙන් පිරුණොත් ඉගෙන ගන්න ළමයට ඉගෙන ගන්න අවශ්‍ය දේවල් වලට හිත හැදෙන එක නැහැ. රසාව කරන මනුස්සයට එතෙන්ට යන්න හැමදාම උද්‍යෝගිමත්ව ඒ චෛතසික පවත්තන එකක් නැහැ. පෞල් ජීවිතයේදී
පරාර්ථකාමී වෙමි. අනිත් එක්කෙනා වෙනුවෙන් කැපවීම තමයි මගේ සතුට කියලා හිතන්න බැරි නම් මම පවුල ඇතුලේ මම රැක ගන්නයි මං උත්සාහ කරන්න ඕන මං ඒකට අනිත් එක්කෙනා පාවිච්චි කරනවා කියලා හිතනවා නම් ඒගොල්ලොන්ට පවුල් ජීවිතේ ඉස්සරහට යන්න බෑ. ඕනිකක එහෙමයි. මහානකම පවුල් ජීවිතය ආයතන මම ඔබට කියන්නේ හැම තිස්සෙම බලන්න නිරාමිස කමට යන්න. එතකොට අරමුණ ජය ගන්න තියෙන වේගය, උද්‍යෝගය, උනන්දුව වැඩි. පුද්ගලිකත්වයේ ආවන් ආත්මාර්ථය නිසා හරි ප්‍රවේගකාරී. වේගෙන් වැඩ කරයි. හැබැයි ඒත් එක්කම එපා වෙනවා. අපි දැඩි ආසාවෙන් රණ්ඩු වෙලා දඟලලා ගත්තු ඒවා අපි දවස් කීයද පරිස්සම් කරන්නේ නේ? අපි එහෙම එච්චර පරිස්සම් කරන්නේ නැහැ දඟලලා ගත්තු ඒවා. දැඩි තණ්හාවෙන් අල්ලගත්තු ඒවා එක්ක අපි සන්තෝෂෙන් ඉන්නේ ඒක දවස් 10ක් අත. ඒවා එක පස්සේදී අපි ගැටෙනවා. ඒකයි නීත්‍යානුකූලව විවාහ වෙන්නේ නැතුව මේ නීත්‍යානුකූල නොවනවල ක්‍රමවලට රහසේ ගියපු අයගේ පෞල් ජීවිත අන්තිම අසාර්ථකයි. අන්තිම අසාර්ථකයි. ඒ කියන්නේ කාත් එක්කවත් කැමති නැතුව ඒගොල්ලොන්ගේ ආසාවට විතරක් ඒගොල්ලොන්ගේ කැමැත්තට විතරක් තීන්දුව අරගෙන විවාහ වෙන අය පටල ගන්නවා ජීවිතේ. විශාල අර්බුද ඇවිල්ලා පස්සේදී ඒව කඩකප්පල් වෙලා යනවා. විශේෂයෙන්ම අඩු වයසෙන් විවාහ වෙන කට්ටියගේ ජීවිත ඔක්කොම අවුල් වෙලා තියෙනවා. අද ඒ මොකද ඒ ආත්මාර්ථය ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. පොදු අරමුණක් නෙවෙයි මම සතුටු වීම. මගේ දේවල් සහතික කර ගැනීම. එතකොට අපිට බුද්ධිය යට වෙනවා. මොලේ නැති වෙලා යනවා අපෙන්. හරි පරිස්සමට තමයි අපි අපේ ජීවිතේ දිහා බලන්න ඕනි. ආධ්‍යාත්මික අරමුණුත් පොදු මේ භෞතික අරමුණුත් දෙකම පරිස්සමට ඒවා එක වැඩ කරමු. පළවෙනි එක. නිරාමිස බව. දෙක තමයි අඛණ්ඩ වීර්යය. නිරාමිස බව දෙක තමයි අඛණ්ඩ වීර්යය. ඒ කියන්නේ අපි උත්සාහ කරද්දී අපි ඒ වෙනුවෙන් ඒ අරමුණ වෙනුවෙන් දරන උත්සාහය කරන කැපවීම නොනවත්වා එක දිගටම කරගෙන යන්න පුළුවන් නම් ලැබෙන ප්‍රතිඵලය කැඩුණු වීරියට වඩා ප්‍රබලයි. කැඩුණු වීරිය තියෙනවා. උදාහරණයක් මම ඔබට කිව්වොත් ගල් ගෙඩියක් කැලි වලට කඩන්න ඕනි කියලා හිතන කෙනෙක් කුළු ගෙඩියකුත් අරගෙන ගිහිල්ලා අද උදේ පාන්දරින් කුළු ගෙඩි පාරවල් 5ක් ගහලා ආයෙත් කුළු ගෙඩියත් එතන දාලා ගෙදර ඇවිත් ආයෙත් හෙට ගිහිල්ලා නැවත කුළු ගෙඩි පාරවල් 2-3ක් ගැහුවට ගල් ගෙඩිය බිඳෙයිද නේද? බිඳෙන්නේ නැහැ ඒක. ඒක බිඳෙන්නේ නැත්තේ ඇයි? එයා ඒ කුළු ගෙඩි පහර අඛණ්ඩව අඩුම 50ක් 60ක්වත් ගහලා නැහැ ඒකට. අඛණ්ඩව යම්කිසි දෙයකට යම්කිසි තැනකට කුළු ගෙඩියෙන් 100 පාරක් ගැහුවොත් 99 පාරක්ම කැඩෙන එකක් නෑ ඒක. ඒ 100 වෙනි පාර ඒකේ යම්කිසි ඉරක් හරියන්න පුළුවන්. ඒ මොකද? අපි එහෙම ඉරක් ගියාම කියන්නේ ඒ පාර නම් හරි ගියා කියලා නේ. යමකට දිගටම ගහලා පොඩ්ඩක් ඉරක් ගියාම අපි කියනවා ඒ පාර නම් හරි ගියා වගේ කියලා. ඇත්ත වශයෙන්ම ඒ පාර හරියන්නේ අර 99 පාර හින්දා. කියන්නේ 100 වෙනි සැරේදී ගල් ගෙඩිය දෙකට බිඳෙන්නේ 99 පාරක් අඛණ්ඩව ගහපු නිසා මිසක ඒ 100 වෙනි පාර හුදකලාව ගහපු නිසා නෙමෙයි. ඒ කියන්නේ 99 වතාවක්ම අඛණ්ඩව එකම රිද්මයකට දෙදරීම 99 වතාවක්ම අඛණ්ඩව ගල් ගෙඩියට කුළු පහර වැදීම නිසා එතන ඇතිවෙන පීඩනය රත් වීම මේ ඔක්කොගෙම ප්‍රතිඵලය තමයි එක වෙලාවකදී ඒක පුපුරන්නේ.
ඒකින්ද තමයි මම ඔබට කියන්නේ කරන දේ අකණ්ඩ වෙන්න. දොස්තර මහත්තුරු මේ පවුලට සම්බන්ධයි. දොස්තර මහත්තුරු බේත් දෙනකොට නිතර අවධාරණය කරනවා සතියකට බේත් ලියලා තියෙන්නේ නොකඩවා බොන්න කියලා. නොකඩවානේ. ඒ වචනේ හරිම වැදගත් වචනයක්. බුද්ධිමත් දොස්තර මහත්තුරු දෙනකොට මේක කියනවා. ඔයා බේත් ටික නොකඩවා බිව්වොත් ආට දෙවනි බේත් සැරේදී හොඳ කරගන්න පුළුවන්. හැබැයි මිනිස්සුන්ගේ ස්වභාවය තමයි මිනිස්සු ආසම බේත් කඩ බොන්න. පළවෙනි දවස් දෙකේ උඩ පනිමින් බොනවා උද්‍යෝගේ. දෙවෙනි දවසේ වෙනකොට වගේ මතක් වුණොත් බොනවා. තුන්වෙනි හතරවෙනි දවස් වෙනකොට මිනිස්සු ගෙදර අය බනින හින්දා බේත් බොන්නේ. ඒ හින්දා ලෙඩ හොඳ වෙන්නේ නැහැ. එයි දොස්තර මහත්තයා අපිට අද උදේ බේත් වේල දීලා එයා බලාපොරොත්තු වෙනවා ඒ බේත් වේලෙන් යම්කිසි ආකාරයක සටනක් ඇතුලේ අපිට විරුද්ධව ඇති වෙලා තියෙන මේ බැක්ටීරියාවට හරි වෛරස් එකට හරි යම්කිසි දෙයක් කරන්න. හැබැයි පළවෙනි බේත් වේල පරාදයි ඇත්තට. පළවෙනි බේත් වේල අල්ලන්නේ නැහැ. ඒත් සටන් කරලා පරදින්නේ. දෙවෙනි බේත් වේලත් පරාදයි. තුන්වෙනි බේත් වේල දුන්නම් ඒකත් පරාදයි. කිසිම ගුණයක් එන්නේ නැහැ ඇත්ත. ඒත් බේත් වේලවල් තුනකින් අර වෛරස් එක එක්ක සටන් කරනකොට වෛරස් එකක් দমনය වෙනවා ටික ටික අතරේ. එයා තුන් දෙනෙක් එක්ක සටන් කරා කියන්නේ එයා ගොඩක් වෙහෙසිලා. හතරවෙනි වේලක් දුන්නොත් චුට්ටක් පරදින වෛරස් එක. පස්වෙනි, හයවෙනි, හත්වෙනි වේල නෙමෙයි 10වෙනි වේල එනකොට තමයි ඔන්න ಗುಣ පටන් ගන්න. මතක තියාගන්න. එක වේලක් බීලා දෙවෙනි, තුන්වෙනි වේල අතෑරලා ආයෙ වේලක් බිව්වට ලෙඩ හොඳ වෙන්නේ නැහැ. හේතුව අකණ්ඩ නැහැ නේද? ඒ කියන්නේ අර පළවෙනි වේලෙන් ගත්තු එක ඉස්සරහට කියන්නේ. අපගේ ළමයින්ට කියලා දෙන්න ඕනේ ඒගොල්ලෝ උදේ 4ට නැගිටලා පාඩම් කරනවා නම් O level පාස් කරගන්න බලන්නම් ඒක කරන්නේ O level පාස් වෙනකම් මේක කරන්න කියලා. A level පාස් කරගන්න නම් යා උදේ නැගිටලා පාඩම් කරන්නේ. ඉතින් A level